කරන්න පුළුවන්. මුලින්ම බලන්න ඕනේ ඔයගොල්ලෝ මොකද්ද මේ ලොජික් ගේට් එකක් තේරුම් ගන්න ඕනේ. මොනවද ලොජික් ගේට් එකක් කියන එක. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි අපේ ජීවිතේ යම් යම් තැන්වලදී අපි විවිධ සංනිවේදන කටයුතු කරනවා. ඒ කියන්නේ අපි අපේ විවිධ පණිවිඩ හුවමාරු කර ගැනීමේ ක්‍රම අපි පාවිච්චි කරනවා. අතීතයේදීත් අපි ඔය වගේ ක්‍රම පාවිච්චි කරා. ඔයගොල්ලෝ දන්නවා අපි දුම් ගැහුවා, අනබෙර කරුව ඇරියා. ඒ වගේ දේවල් කරානේ. ඉතින් ඒ වගේ දැන් මේ ඔයගොල්ලෝ මේ ස්ලයිඩ් එකේ පේන විදියට දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ පේනවා දුම්රියක් ගමන් කරනකොට ඒකට සංඥාවක් දෙන්න ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ එතකොට පොඩියක් ඔසවලා සංඥාවක් දෙනවා. පාටවල් දෙකක් පාවිච්චි කරනවා. රතු සහ කොළ කියන පාටවල් දෙක. රතු කොඩියේ එසවුවොත් දුම්රිය නවතිනවා. කොළ කොඩියේ එසවුවොත් දුම්රිය ගමන් කරනවා. ඒක තමයි දෙන සංඥා. එතන දෙන අවස්ථා දෙකයි. කොළ කොඩියේ එසවීම සහ රතු කොඩියේ එසවීම. එතකොට ඒකත් එක්තරා ආකාරයක මේ අපේ තියෙන මේ ලොජික් ගේට් වලට පොඩි සම්බන්ධතාවයක් තිබෙනවා. එතන තියෙන පණිවිඩ දෙකක් තියෙන නිසා. මොකද ලොජික් ගේට් එකකදී අපි භාවිතා කරන්නේ බිඳුව සහ එක කිනාගයන් දෙක විතරයි. එතකොට මේ සංනිවේදනය විවිධාකාරයෙන් අපි සිදු කරනවා. ඒ වගේ දැන් මේ ලොජික් ගේට් එකක් ඇතුලේ සිද්ධ වෙන සංනිවේදනයක් තමයි. ඒක තමයි ඔයගොල්ලෝ මුලින්ම පැහැදිලි කරන්න ඕනේ. එහෙනම් චුට්ටක් එක ලියාගන්න මේ සංනිවේදනය මිනිසාගේ එදිනදා ජීවිතයේ සංනිවේදනය මිනිසාගේ එදිනදා ජීවිතයේ විවිධාකාර ලෙස භාවිතා කරයි. විවිධාකාර ලෙස භාවිතා කරයි. සංනිවේදන ක්‍රමයක් ලෙස සංනිවේදන ක්‍රමයක් ලෙස අලුතෙන් ආපු අය මේ තාර්කික ద్వාර සහ බෝලීය බීජ තර්ක කියලා මාතෘකාව ලියා ගන්න. සංනිවේදනයේ මිනිසාගේ ජීවිතයේ විවිධාකාර වශයෙන් භාවිතා කරයි. සංනිවේදන ක්‍රමයක් ලෙස බෙර වාදනය සංනිවේදන ක්‍රමයක් ලෙස බෙර වාදනය අතීතයේ සිට භාවිතා කරන ලදී. අලුත් ඡේදකෙන් ලියන්න දුම්රියක් ගමන් කිරීම සඳහා කොළ කොඩිය වැනිය යුතු අතර දුම්රිය නැවැත්වීමට රතු කොඩිය වනයි. තවත් උදාහරණයක් ගතහොත් නවීන මෝටර රථයක් ගමන් ආරම්භ කිරීමට පෙර
දොරවල් සියල්ල වසා නැතිනම් එලාම් නාදයක් නිකුත් වේ. මෙසේ සාමාන්‍ය ජීවිතයේදී අප සංඥාවන් භාවිතා කරනවා සේම මෙසේ සාමාන්‍ය ජීවිතයේදී අප සංඥාවන් භාවිතා කරනවා සේම පරිගණකය උපයෝගී කරගෙනද පරිගණකයේද සංඥා භාවිතය සිදුවේ. තාර්කික ద్వාරවලද අදාළ ක්‍රියාකාරීත්වය සංඥා භාවිතයෙන් සිදු කරයි. දැන් අනුමාත්‍රිකාවක් ලියා ගන්න තාර්කික ద్వාර logic gates. හරි. දැන් ඔය තාර්කික ద్వාරයක් කියන එක පාවිච්චි කරන්නේ ඉලෙක්ට්‍රොනික උපාංග වල විතරයි. මොකද මේ ඔයාලා දන්නවා දැන් තම සරලම උදාහරණයක් කියන්නම්. දැන් ඔය අලුත්ම මෝටර රථයක් පසුපසට ගමන් කරනකොට බාධකයක් තියෙනවා නම් පොඩි එලාම් නාදයක් එනවා බාධකයේ කිට්ටු වෙනකොට. බාධකයේ කිට්ටු නැත්නම් එලාම් නාදයක් නිකුත් වෙන්නේ නැහැ. ඒව වැඩ කරන්නේ ඔක්කොම ලොජික් සර්කිට් හරහා තමයි. දැන් අපේ වොෂින් මැෂින් එක රෙදි ටික සෝදලා ඉවර වුණාම පොඩි එලාම් එකක් නිකුත් කරනවා. ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ ඔය වගේ පොඩි පරිපත පාවිච්චි කරලා ඒ වගේ තියෙන තාර්කික ద్వාර හරහා තමයි මේ දේවල් නිකුත් කරන්න. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික සර්කිට් හැදිලා තියෙන්නේ. ඒ තාර්කික ద్వාරයකට අපි හැම වෙලෙදීම ඒ කියන්නේ ලොජික් ගේට් එකකට හැම වෙලෙදීම අපිට ඇතුල් කරන්න පුළුවන් වෙන්නේ දීමේ ආගයන් විතරයි. ඒ කියන්නේ බිඳුව සහ එක විතරයි. එකෙන් පැහැදිලි වෙන්නේ තාර්කික ద్వාරයකින් බිඳුවක් ඇතුල් වුණොත් ඒක ෆෝල්ස් නැත්නම් ඒක ඕෆ් කියන අවස්ථාව තමයි එතනදී තහවුරු කරලා දෙන්නේ. ඒ වගේම තාර්කික ద్వාරයට එකක් ඇතුල් වුණොත් ඒකෙන් පැහැදිලි කරන්නේ on කියන අවස්ථාව නැත්නම් true කියන අවස්ථාව. ඔන්න ඕක තමයි තාර්කික ద్వාරයේ සිදු වෙන්නේ. දැන් චුට්ටක් ලියා ගන්න දීමේ අගයන් භාවිතා කරමින් යම් යම් තර්ක තත්වයන් ගොඩ නැංවීමට සහ එමගින් යම් යම් තීරණ
යම් තීරණ ගැනීමට හැකි පරිපත තාර්කික පරිපත ලෙස හඳුන්වයි. තාර්කික පරිපත ලෙස හඳුන්වයි. පරිගණකය සෑදී ඇත්තේද සංකීර්ණ සංඛ්‍යාංක පරිපත රාශියක එකතුවෙනි. සංකීර්ණ සංඛ්‍යාංක පරිපත රාශියක එකතුවෙනි. මෙම ඉලෙක්ට්‍රෝනික පරිපත නිර්මාණය කිරීමට තාර්කික ద్వාර නැමැති මූලික තාර්කික පරිපත විශාල සංඛ්‍යාවකිනි. මධ්‍ය සැකසුම් ඒකකය තුලද මෙවැනි තාර්කික පරිපත විශාල ප්‍රමාණයක් දැකිය හැකි වේ. මෙවැනි තාර්කික පරිපත විශාල ප්‍රමාණයක් දැකිය හැකි වේ. හරි. ඊපස්සේ ලියාගන්න අලුත් රූලකින් තාර්කික පරිපතයකදී සිදුවන්නේ ඒ වෙත ලබා දෙන ආදානයක් හෝ ආදාන කිහිපයක් සලකා බැලීමෙන් ප්‍රතිදානයක් ලබා දීමයි. තාර්කික ద్వාර නිපදවීම සඳහා
තාක්ෂණික ක්‍රම රාශියක් ඇති අතර එහි අභ්‍යන්තර පරිපතය ට්‍රාන්සිස්ටර් ඩයෝඩ් සහ ප්‍රතිරෝධ ආදී අංග වලින් සමන්විත වේ. ඊට පස්සේ ලියාගෙන අලුත් රූලකින් තාර්කික ద్వාර භාවිතා වන ආකාරය අනුව ප්‍රධාන කොටස් දෙකකට වෙන් කළ හැකිය. එනම් මූලික තාර්කික ద్వාර ඊළඟට සංයුක්ත තාර්කික ద్వාර basic logic gates combinational logic gates combinational logic gates ඊට පස්සේ ලියන්න මූලික තාර්කික ద్వාර basic logic gate ඊට පස්සේ ලියන්න මූලික තාර්කික ద్వාර තුනකි. මේ තුන ලියා ගන්න. ඔව් දැන් මේ පාඩම කරන ගමන් ඉන්නේ.
පුළුවන් වාසින් දාන්න කරමු දාන්න. මූලික තර්කන ద్వාර තුනකේ AND gate එකයි OR gate එකයි NOT gate එකයි. හරි මූලික තර්කන ద్వාර තුනයි AND gate එකයි OR gate එකයි NOT gate එකයි. හරි අපි ඊනම් අනුමාත්‍රිකාව ලියා ගන්න දැන් AND ద్వාරය කියලා ලියන්න. හැමෝම අනුමාත්‍රිකාවක් ලියා ගන්න AND ద్వාරය. හරි මම පොඩ්ඩක් පැහැදිලි කරලා ලියමු. ඔයාලට පොඩි ඉල්ලීමක් කරනවා දැන් මේකෙන් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ විභාගයට ප්‍රශ්නයක් එනවා. මේ මූලික ద్వාර ටික ඔයගොල්ලෝ හරියටම ඉගෙන ගන්න ඕනේ. නැත්නම් මේක ඔයගොල්ලෝ ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ අන්තිමට ඔයගොල්ලෝ මොනවාක්වත් තේරෙන්නේ නැති වෙනවා. ඒ තත්ත්වයටපත් වෙන්න ඕනේ නැහැ අපි කවුරුත්. ඒ නිසා මම සරලව කියලා දෙන්නම්. ඔයගොල්ලෝ තේරුම් ගන්න විතරයි ඕනේ. දැන් අපි කතා කරන්න යන්නේ AND ద్వාරය. මම හිතන්නේ ඔයගොල්ලෝ හැමෝටම මගේ මේ ස්ක්‍රීන් එක දැන් පේනවා ඇති කියලා මම විශ්වාස කරනවා. මම දැන් ෂෙයා කරපු ස්ක්‍රීන් එක. මේකේ දැන් අපි සාමාන්‍යයෙන් AND ద్వාරයේ තියෙන විශේෂම ගතිය තමයි දැන් අපිට AND ద్వාරයක් අඳිනවා නම් මම මේ ద్వාරය පැත්තකින් අඳින්නම් මෙන්න මේ වගේ අපි පින් දෙකක් අඳිනවා. ඒ කියන්නේ මෙහෙම ඉරි දෙකක් ගහනවා. මේක අපි ඉලෙක්ට්‍රොනික සිම්බල් එකක් නිසා මේ විදිහට තමයි අපි මේක අඳින්නේ. මෙන්න මෙහෙම තමයි අපි AND ద్వාරය අඳින්නේ. ඒතර ඔයගොල්ලෝ මේ ద్వාරය දැක ගමන් දැන් මේක එකපාරට හිතා ගන්න බෑනේ මොකද්ද කියලා. මම ඔයගොල්ලෝ පොඩ්ඩක් කෙටියෙන් කියලා දෙන්නම් මේ ద్వාරය දිහා බැලුවම මොනවද මේක තියෙන්නේ කියලා. මේ කොටස් කිහිපයක් තියෙනවා. දැන් එකක් තමයි දැන් මේක මම සාමාන්‍යයෙන් මේ විදිහට කඩිරකින් දෙපැත්තට වෙන් කරොත් ඒක සාමාන්‍යයෙන් ඔහොම වෙන් කරොත් මේ ඔයගොල්ලෝගේ මේ වෙන් කරපු ඉරෙන් මේ පැත්ත අපි කියනවා ඉන්පුට් පැත්ත කියලා. මේ පැත්ත තමයි අපේ ඉන්පුට් පැත්ත. මේ පැත්ත තමයි අපේ අවුට්පුට් පැත්ත. එතකොට ඔයගොල්ලන්ට පේනවා අවුට්පුට් පැත්තේ තියෙන පින් එකයි. ඉන්පුට් පැත්තට පින් දෙකක් ගිහිලා තියෙනවා. එහෙනම් සාමාන්‍යයෙන් AND ద్వාරයක අවම ආදාන දෙකක් තියෙනවා. ඒ වගේම ප්‍රතිදාන එකක් තියෙනවා. ඒතර ඔයගොල්ලෝ හැම වෙලෙදීම මේ දෙක පටල ගන්න එපා. අවුට්පුට් පැත්තට කොහොමවත් එන්නේ එක පින් එක තමයි. සමහර ඩයග්‍රෑම් වල සමහර විට ඔයගොල්ලන්ට මේ ඩයග්‍රෑම් එකේ මේ දෙක මෙන්න මෙහෙම එකතු කරලා මෙහෙම එකතු කරලා මෙහෙම එන්නත් පුළුවන්. ඒත් ඔයගොල්ලන්ට මෙතනින් එක පින් එකයි පින් දෙකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා. ඒ කරත් පින් දෙකක් තියෙනවා. හරිද? ගොඩක් ඒ වගේ නම් එන්නේ මේ දෙක එකතු කරන්නේ නැතුව. මම ඔයගොල්ලන්ට පොඩි උදාහරණයක් වෙයි සමහර විට එහෙම එන්න පුළුවන්. එහෙනම් අවම ආදාන දෙකක් තියෙනවා. තව දෙයක් මතක තියාගන්න මේකේ ආදාන 3ක් වෙන්නත් පුළුවන්. ආදාන 4ක් වෙන්නත් පුළුවන්. ආදාන 5ක් වෙන්නත් පුළුවන්. ඒක මම දන්නේ නැහැ. ඒක අවශ්‍යතාවය අනුව ආදාන අඩු වැඩි කර ගැනීම හැකියාව තියෙනවා. හැබැයි අවම දෙකයි තියෙන්නේ. ඊළඟට ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ දේ තමයි මේ පැත්තෙන් ඉන්පුට් එකක් දුන්නාම මේ පැත්තෙන් ඔයගොල්ලන්ට අවුට්පුට් එකක් දෙනවා. එතකොට ඔයගොල්ලන්ට ඉන්පුට් කරන්න පුළුවන් වෙන්නේ බිංදුව සහ එක යන ඉලක්කම් දෙකම විතරයි. වෙන මොනවාක්වත් ඉන්පුට් කරන්න බෑ. එතකොට මේකෙදි වෙන්නේ දැන් අපි මේක අපි අකුරු වලින් දාමුකෝ දැන්. මෙතනින් අපි A දුන්නොත්. මෙතනින් අපි B දුන්නොත්. එහෙනම් මේ පැත්තෙන් එයා පිට කරන්නේ A සහ B වල ගුණිතයක්. ඒ කියන්නේ වැඩිවීමක්. එහෙනම් අපි ඒක ලියන්න පාවිච්චි කරනවා A.B. එහෙනම් මේ ඩොට් එක පාවිච්චි කරනවා ඒ අදහස පෙන්වන්න. සමහර වෙලාවට ඒක AB කියලාත් ලියලා එනවා විභාගවල. ඔහොම එනවා. AB විතරක් එනවා. හැබැයි මතක තියාගන්න දැන් මෙන්න මෙහෙම ප්‍රකාශයක් අපි ලිව්වොත් මම නිකන් ලියන්නම් දැන් පොඩි උදාහරණයක් පෙන්වන්න ඕන නිසා. මම ලියනවා මෙතන A.C ධන AB කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ ඩොට් එක නිසා මේ ඩොට් එක තියෙන නිසා මේ කොටසින් පෙන්වන්නේ AND ద్వාරයක්. එතකොට මේකත් AND ద్వාරයක්.
හැබැයි මේ ප්‍රකාශයක මේ ಜಾති දෙක පාවිච්චි කරන්න බෑ. ඩොට් එක දැම්මොත් මේකේ ඩොට් එක තියෙන්න ඕනේ. හරිද? එහෙම ඩොට් එක දැම්මේ නැත්නම් මේකේ ඩොට් එක තියෙන්න බෑ. ඒ නිසා අන්න ඒක පැහැදිලි කරන්න මම ඔයාලට කිව්ව ප්‍රකාශයකදී ඔයගොල්ලන්ට මේ දෙකම ලියන්න බෑ. එක්කෝ a.b කියලා ලියන්න පුළුවන්. එක්කෝ ඒ දිගටම ලියන්න ඕනේ ඔයගොල්ලෝ ab කියන අවස්ථාව විතරයි. එහෙනම් මේකේ ගුණිතයක් තමයි ඔයාලට මේකෙන් නිරූපණය කරන්නේ. පැහැදිලිනේ? ద్వාරයේ සංකේතය මේ විදිහට තියෙනවා. ඒකේ අවම ආදානයන් 2යි ප්‍රතිදාන අවස්ථා 1යි. ద్వාරයට අතුල් කරන ආදානවල ගුණිතයක් ලබා දෙනවා. ඒක අපි පෙන්වන්න ඩොට් එක පාවිච්චි කරනවා. එහෙනම් කොහෙදි හරි විභාගෙදී ආවොත් එහෙම a.d කියලා ආවොත් එහෙම මොනවා හරි එකක් මෙහෙම ආවොත් a.d.c කියලා ආවොත් එහෙම එහෙනම් ඔයගොල්ලන්ට පේනවා මේකේ ආදාන a d c කියලා තුනක් තියෙනවා. මේක AND ගේට් එකක්. එතකොට මේකේ ඩයග්‍රෑම් එක අඳින්න කිව්වොත් ඔයගොල්ලෝ අඳින්න ඕනේ එක ඉරක් ඇඳලා ඒකට දැම්මා a කියලා. තව ඉරක් ඇඳලා ඔයගොල්ලෝ ඒකට දැම්මා d කියලා. තව ඉරක් ඔයගොල්ලෝ අඳිනවා ඒකට දානවා c කියලා. එහෙනම් ඔයගොල්ලෝ මෙතනින් AND ద్వාරයේ සිම්බල් එක ওই විදිහට පෙන්නනවා. ඕක තමයි සිම්බල් ඩයග්‍රෑම් එක. හරි පහසුයි. ඕකේ. මට ස්ක්‍රීන් එක පේන්නේ නැහැ. ඔයාට ස්ක්‍රීන් එක පේන්න තියෙන විදියක් නැහැ අන්සි. මොකද මම හැමෝටම දාලා තියෙන්නේ. ඔයාගේ වීඩියෝ එක ඔන් වෙලා තියෙන්නේ. ඔව්. එහෙනම් මම ආයි දාන්නම්කෝ පොඩ්ඩක් ඉන්න. ස්ක්‍රීන් එක මගේ වීඩියෝ එක පේන්නේ නැද්ද ඔයාට? නෑ. හරි බලමු. හරි ওই විදිහට තමයි ඔයගොල්ලෝගේ මේ ඩයග්‍රෑම් එක තියෙන්නේ. එහෙනම් අපි පොඩ්ඩක් ඒක ලියා ගන්න ඕනේ. දැන් ලියා ගන්න ඔයාලගේ බුක් එකේ මේ විදිහට AND ద్వාරයේ යනු තාර්කික සංයෝජන ක්‍රියාත්මක වන මූලික තර්ක ద్వාරයකි නැත්නම් මූලික තාර්කික ద్వාරයකි. මෙම ద్వාරයේ අවම ආදානයන් දෙකක් වන අතර ප්‍රතිදානයන් එකකි. මෙමගින් ලබා දෙන ආදානවල ගුණිතයක් ප්‍රතිදානය කරයි. මෙහි සංකේතය වන්නේ කියලා ඔයගොල්ලෝ මේ පේනවන රූප සටහනක් ඒක ඇඳ ගන්න.
හරි රූප සටහන ඇඳ ගන්න. හරි ඊළඟට අපි බලමු දැන් මම ඊළඟට කියන්නම් අපි මේකට දැන් ඕනම තාර්කික ద్వාරයක් ඔයගොල්ලන්ට ලබා දුන්නාම දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් ඔන්න ඕනෑම මෙහෙම ලියා ගන්න අලුත් රූලකින් ඕනෑම තාර්කික ద్వාරයක ඕනෑම තාර්කික ద్వාරයක ලබා දෙන ආදාන වාර ගණනත් ලබා දෙන ආදාන වාර ගණනත් ඉන් ලබාගත හැකි ප්‍රතිදාන වාර ගණනත් දැක්වෙන වගුවක් සත්‍යතා වගුවක් ලෙස ට්‍රුත් ටේබල් එකක් TRUTH සත්‍යතා වගුවක් ලෙස හඳුන්වයි. දැන් මම එකයි ඔයගොල්ලන්ට කියලා දෙන්නේ ඊළඟට ඒවා තනියෙන් අඳින්න ඕනේ. ඒ නිසා මම මේ කියලා දෙන දේ පැහැදිලිව දැන් අහගන්න ඕනේ. සත්‍යතා වගුවක් අඳින්න නම් ඔයාලා ඉස්සෙල්ලාම බලන්න ඕනේ මෙයාගේ තියෙන ඉන්පුට් ගාන කීයද කියලා. දැන් අපි හිතමුකෝ ඕගොල්ලන්ට මේ වගේ රූප සටහනක් දුන්නා කියලා. දැන් රූප සටහන මේක නම් ඕගොල්ලෝගේ දැන් ඉන්පුට් ගාන දෙකයි. පැහැදිලිනේ? රූප සටහන අනුව ඉන්පුට් ගාන දෙකයි. සමහරවිට ඕගොල්ලන්ට A.B කියලා ප්‍රකාශයක් දීලා මෙහෙම AB කියලා ප්‍රකාශයක් දීලා මේකට සත්‍යතා වගුව අඳින්න කිව්වොත් ඒකෙත් A සහ B කියලා ඉන්පුට් දෙකයි. දැන් මෙතන දීලා තිබුණත් ABC කියලා. එතකොට ඉන්පුට් තුනයි. මේ ගේට් එකේ ඉන්පුට් තුනක් තියෙනවා. දැන් මේ වගේම මෙතනත් ඉන්පුට් ඔයගොල්ලන්ට පේනවා දෙකක් තියෙනවා. එහෙනම් මතක තියාගන්න ඕනම ගේට් එකකදී ඉන්පුට් ගාන දෙකයි නම් ඒකේ වාර ගාන වෙන්නේ කොච්චර ප්‍රමාණයක් දාන්න පුළුවන්ද කියලා තීරණය වෙන්නේ දෙකේ බලය දෙකක් සමානයි 4ක්. එහෙනම් ඉන්පුට් දෙකයි නම් එයාට අවස්ථා 4ක් අපිට අතුල් ගන්න පුළුවන්. මම පොඩි උදාහරණයක් පෙන්නන්නම් දැන්. දැන් ඔන්න ඔයගොල්ලෝගේ AND ගේට් එක මෙහෙම තියෙන්නේ. හරි? ඔන්න පින් දෙකයි තියෙන්නේ AND ගේට් එකේ. ඒ කියන්නේ ඉන්පුට් දෙකයි. දැන් අපි මේ පළවෙනි අවස්ථාව ඔන්න අපි පළවෙනි අවස්ථාවේදී මම මෙතනදී 1 කියලා ලියන්නම්. පළවෙනි අවස්ථාවේදී මේ උඩ පින් එකෙන් බිඳුවක් යවනවා ඊළඟ පින් එකෙනොත් බිඳුවක් යවනවා. ඔන්න අපේ පළවෙනි අවස්ථාව. හරි? උඩ පින් එකෙන් බිඳුවයි යට පින් එකෙනොත් බිඳුවයි. එතකොට අපි දෙවෙනි අවස්ථාව අපි ගමු. අපේ දෙවෙනි අවස්ථාවේදී උඩ පින් එකෙන් 1යි යට පින් එකේ බිඳුවක් යවන්න පුළුවන් අපිට.
අපිට තුන්වෙනි අවස්ථාව ගමුකෝ. හරිද? එතකොට උඩ පින්දුවේ උඩ එකෙන් බිඳුවයි යට එකෙන් එකක් යවන්න පුළුවන්. අපි හතරවෙනි අවස්ථාව ගත්තොත් උඩිනුත් එකයි යටිනුත් එකයි. ඔච්චරයි ඔක යවන්න පුළුවන් ප්‍රමාණය තියෙන්නේ. ඊට වඩා අපිට යවන්න බෑ මොකද අපි පාවිච්චි කරන්නේ බිඳුවයි එකයි නිසා. ඒ නිසා ඕනම ద్వාරයක ඉන්පුට් දෙකයි නම් දෙකේ බලය දෙකක් සමානයි ආදාන වාර ගාන 4යි. ద్వාරයේ ඉන්පුට් 3යි නම් දෙකේ බලය 3ක් සමානයි ආදාන වාර ගාන 8යි. එහෙනම් ඒකේ ඉන්පුට් ආදාන වාර අවස්ථා 8ක් අඳින්න ඕනේ. එහෙනම් දෙකේ බලය 4ක් වෙන්නේ ඉන්පුට් 4ක් ආපු ගේට් එකක. එතකොට ඕගොල්ලන්ට අවස්ථා 16ක් නිරූපණය කරනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ට රූල් 16ක් ගහන්න වෙනවා. පැහැදිලිනේ මේ අවස්ථාව වෙන පොඩ එක ලියා ගන්න මෙහෙම. සත්‍යතා වගුවක් ඇඳීමේදී පළමුවෙන්ම එම ద్వාරයේ ආදාන ප්‍රමාණය හඳුනා ගත යුතුය. එහි ආදාන දෙකයි නම් ඒ සඳහා ඇතුළත් කළ හැකි ආදාන වාර ප්‍රමාණය දෙකේ බලය දෙකක් සමානයි 4කි. ඊළඟ රූලේ ලියන්න ආදානයන් 3ක් සහිත ద్వාරයක් නම් ආදාන අවස්ථාවන් දෙකේ බලය 3ක් හෙවත් 8කි. හරි දැන් අපි මේක අඳලා බලමු. දැන් මෙන්න මේ ద్వාරයට ඔයගොල්ලෝ ඉස්සෙල්ලා අරපු ద్వාරයට අපි දැන් මේක අඳින්න හදන්නේ. එතකොට මෙන්න මෙහෙමයි මේ වැඩේ කරන්නේ. දැන් ඔයගොල්ලෝ ඔන්න බලා ගන්න මම කරන වැඩේ දැන්. මේක ඔයගොල්ලෝ දැන් අඳුනගත්ත අවස්ථා 4ක් තියෙනවා කියලා. එහෙනම් මුලින්ම A කියන ආදානය ලියු. දැන් අඳින්න එපා මම කියලා දෙනකන්. ඊට පස්සේ B කියලා ආදානයක් ලියන්න. ඔයගොල්ලන්ට ආදාන දෙක ලියුවානේ. ඊට පස්සේ A B අපේ ප්‍රතිදාන අවස්ථාව. එතකොට අපි කරන්නේ මේ ටික මේ විදිහට මෙහෙම වෙන් කර ගන්නවා කොලම්ස් 3ක් විදිහට. ඔන්න ඔහම කොලම්ස් 3ක් විදිහට මේක වෙන් කර ගන්නවා. ඊට පස්සේ මේ කොලම් එකේ ටොපික් එක විදිහට මේක ගන්නවා ඔහම. A B A.B. ඊට පස්සේ අපිට අවස්ථා 4ක් තියෙනවානේ. එහෙනම් ඔන්න පළවෙනි අවස්ථාව. ඔන්න ඊළඟට දෙවෙනි අවස්ථාව. ඔන්න ඊළඟට තුන්වෙනි අවස්ථාව. ඔන්න ඊළඟට හතරවෙනි අවස්ථාව. එහෙම ඊරි හතරකුත් අපි ගහගන්නවා. දැන් ඔයගොල්ලෝ මතක තියාගන්න මෙන්න මේ මම රතු පාටින් නම් දාලා පෙන්නන්නම් මෙන්න මේ දැන් මේ රතු පාටින් මම අඳින මෙන්න මේ බ්‍රැකට් එක අයිති වෙන්නේ ඉන්පුට් පැත්තට. ඔච්චරයි ඉන්පුට් පැත්ත. මේ පැත්ත තමයි ඔයගොල්ලන්ගේ අවුට්පුට් පැත්ත. ඒ නිසා తాවකාලිකව මේක පොඩ්ඩක් අමතක කරන්න. අවුට්පුට් පැත්ත. දැන් යන්න ඕනේ ඔයගොල්ලෝ ඉන්පුට් පැත්තට යන්න ඕනේ ඉස්සෙල්ලා. අපි සාමාන්‍යයෙන් මේක පුරවන්නේ මෙන්න මේ විදිහට. ඉස්සලාම් පේලියේ A වලට බිඳුවක් දානවා B වලට බිඳුවක් දානවා. කොහොම දාමු දෙක. ඊළඟ පේලියේදී A වලට බිඳුවක් දානවා B වලට එකක් දානවා. ඊළඟ පේලියේදී A වලට එකක් දානවා B වලට බිඳුවක් දානවා. ඊළඟ පේලියේදී A වලට එකක් දානවා B වලට එකක් දානවා. ඕක තමයි අපි සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රමය. ඔයාලට ඕන නම් මේව මාරු කරලා ලියන්න බැරි කමක් නැහැ. උදාහරණයක් විදිහට මෙතෙන්ට 1යි මෙතෙන්ට 1යි මෙතෙන්ට බිඳුවයි මෙතෙන්ට බිඳුවයි ඔහොම මාරු කරලා ලියන්නත් බැරි කමක් නැහැ. හැබැයි එහෙම කරන්න එපා.
මොකද ඒකට හේතුව මම පස්සේ කියන්නම්. දැන් පිළිවෙල අනුව මුලින්ම බිඳුවේ පේලි දෙක ඊළඟට 0.1 1.0 1.1 ඒක ආපු විදිය මොකක්ද කියලා දැන් මම පැහැදිලි කරලා කියන්නම්. දැන් ඔයගොල්ලෝ දන්නවා මෙතන අපට අවස්ථාවන් දීලා තියෙනවා හතරක්. ඒ කියන්නේ පළවෙනි අවස්ථාව 0 1 2 3. ඔන්න අපේ අවස්ථා හතර. මොකද හේතුව අපි ඕනම සංඛ්‍යා පද්ධතියකදී බිඳුවෙන් තමයි අපි පටන් ගන්න වැඩි. ඒතර 0 1 2 3 කියලා අපේ අවස්ථා හතරක් නිරූපණය වෙලා තියෙනවා දැන් ඕක ඇතුලේ. ඒතර ඔයගොල්ලෝ පේනවා මේ මුලින්ම තියෙන්නේ බිඳුවේ පේලිය. බිඳුව තමයි නිරූපණය කරන්නේ. එතකොට මේ නිකන් මේ සරලව මෙහෙම හිතන්නකො මේ නිල් පාටින් ලියපුවා තියෙන දශමයේ විදියට. මේවා දශම සංඛ්‍යා. මේ වගුව ඇතුලේ තියෙන දීමේ සංඛ්‍යා. එහෙනම් දශම සංඛ්‍යාවෙන් බිඳුව කියන අවස්ථාව ලියන්න නම් අපි මේ දෙකටම බිඳු දෙකක් දාන්න ඕනේ. දශම සංඛ්‍යාවෙන් එකක් නිරූපණය කරන්න නම් අපිට මෙහෙම තීරු දෙකක් තියෙනවා නම් අපි මේ A එකට බිඳුවක් දාලා B එකට එකක් දාන්න ඕනේ. දෙක ලියන්නේ අපි 1යි බිඳුව නිසා අපි එහෙම ලියලා තියෙනවා. 3 ලියන්නේ 1යි 1 නිසා දෙකටම දාලා තියෙනවා විදිය. තවත් විදියට සරල කරගන්නවා නම් මේ B තීරුව දෙකේ බිඳුවේ තීරුව ලෙසත් A තීරුව දෙකේ එකේ තීරුව ලෙසත් අපි සැලකුවොත් එතකොට මේ B තීරුවේ පල්ලෙහාට ඔක්කොම නිරූපණය වෙලා තියෙන්නේ දෙකේ බිඳුවේ බලය නැත්නම් එකේ ඒවා. එතකොට දෙකේ එකේ තීරුව නැත්නම් A තීරුවේ සම්පූර්ණයෙන් පල්ලෙහාට නිරූපණය වෙලා තියෙන්නේ දෙකේ එකේ බලය හෙවත් දෙකේ ඒවා. එතකොට මේ පළවෙනි එකේ බිඳුව නිරූපණය කරන්න මේ දෙකටම බිඳු දෙකක් අපි දාලා තියෙනවා. දෙවෙනි එකේ එක නිරූපණය කරන්න මේ දෙකේ පේලියට බිඳුවක් දාලා එකේ පේලියට එකක් දාලා තියෙනවා. ඒ වගේම තුන්වෙනි තීරුවේ පේලියේදී දෙක නිරූපණය කරන්න මෙහෙම දාලා තියෙනවා. ඔන්න ඔය හේතුව නිසා තමයි අපි ඔය පිළිවෙලට ඕක අඳින්නේ. ඔය පිළිවෙලට අපි ඕක අඳින්නේ ඔන්න ඔය කියන හේතුව නිසා. හරි. එහෙනම් මේ සත්‍යතාවගුව දැන් අඳගන්න ඕනේ. මේව නම් දැන් ලියන්න ඕනේ නැහැ. පිළිවෙල මම ඔයගොල්ලෝ තේරුම් කරගන්න විතරයි මම ඒවා ලිව්වේ. ඒ නිසා ඔන්න ඔය ගේට් එකට සත්‍යතාවගුව අඳගන්න. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේකේ ගුණිතයක් නම් යන්නේ මම ප්‍රතිදාන වෙන පාඩකින් ලියන්නම් බිඳුව වරක් බිඳුව බිඳුවයි. බිඳුව වරක් එක බිඳුවයි. එක් වරක් බිඳුව බිඳුවයි. එක් වරක් එක එකයි. එහෙනම් මේකේ ප්‍රතිදාන අවස්ථාව ඔච්චර. දැන් ඉක්මනින් ඒක ඇඳගන්න. ටිකක් ඉක්මන් කරගන්න තව ගේට් 3ක් තියෙනවා ඉවර කරගන්න. Cô tìm hiểu gần này vậy nghe nè. Cô chính thấy ở đây kia. Papa mẹ kia vậy.
හරි. මං හිතනවා ඔයගොල්ලෝ අඳගෙන නැති කියලා විශ්වාස කරනවා. දැන් අපි ඒක නිසා මේ ඉතිරි ටිකට අපි යමු. දැන් මම ඔයගොල්ලන්ට පොඩි අභ්‍යාසයක් දෙනවා. අපි බලමු ඔයගොල්ලෝ තනියෙන් මේ වැඩේ කරන්න පුළුවන් වේද කියලා. දැන් ඔයගොල්ලෝ මෙන්න මේ ద్వාරයට අපි මේ මම පළවෙනි පාර විතරයි මේක දෙන්නේ. දැන් දෙවෙනි ගේට්ස් වලට මම දෙන්නේ නැහැ. මේ පළවෙනි එක ඇඳලා බලමු කරන්න පුළුවන් දෙක. right මෙන්න මේ ගේට් එක පාවිච්චි කරලා අපි ඒකේ ට්‍රුත් ටේබල් එක අඳින්න උත්සාහ කරමු. දැන් අඳගන්න පහත දැක්වෙන ద్వාරයට සත්‍යතාවගුවක් නිර්මාණය කරන්න. A B C right අපි ඊට විනාඩි 3ක් විතර එනකොට අඩේ කරගන්න පුළුවන් වේවි. හොඳටම ඇති ඉරි ටික ගහ ගන්නයි පුරව ගන්නයි විනාඩි 3ක්. හරි දැන් අපිට මේ වගේ 8ක් ගහ ගන්න ඕන මොකෝ දෙකේ බලය 3ක් සමානයි 8ක් නිසා නේද? මේක පුරවන්න පුළුවන් ක්‍රමේ මම ඔයගොල්ලන්ට මුලින්ම එක ක්‍රමයක් කියලා දෙන්නම්. මම ඔය දැන් ඉස්සෙල්ලාම කියලා දීපු ක්‍රමය අනුව. ඔයගොල්ලන්ට මම කියවනේ මේකේ අවුට්පුට් පැත්ත පොඩ්ඩක් අමතක කරන්න කියලා. ඒතර ABC කියන්නේ ඉන්පුට් පැත්තනේ. නිකමට මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් මේක පොඩ්ඩක් තේරුම් ගන්න ආයි ලියන්නම්. මම මේ C තීරුව අඳුන්වන්නම් දෙකේ බිඳුවේ තීරුව ලෙස. B තීරුව නිකන් ඔයගොල්ලන්ට උපකල්පනය අඳුර ගන්න. ඒ කියන්නේ මේක ලියන්න එපා විභාගයේදී වරේ ඔයගොල්ලෝ තැන් වලදී මේක අඳුර ගන්න විතරයි මම මේක ලියන්නේ. හොඳේ. දෙකේ එකේ තීරුව ලෙස. මේක අපි දෙකේ තීරුව ලෙස පොඩක් උපකල්පනයක් කරගන්න. එහෙම හිතමු අපි. ගණක රාමුවක් ගත්තාම මෙහෙම තීරු තුනක කොහොම ගණක රාමුවක් ගත්තාම ඒ තීරු තුන තමයි දැන් මේකේ මේ A තීරුවනේ. මේක C තීරුව, මේක B තීරුව, මේක A තීරුව. එතකොට මේකෙදි මෙතන තියෙන්නේ දෙකේ බිඳුවේ බලය. මෙතන තියෙන දෙකේ එකේ බලය කොහොමනේ ඒක අපි අඳින්නේ ඒක තමයි මේකේ කියලා හිතන්න ඕන. එතකොට මේ පළවෙනි පේලියේ ඕගොල්ලෝ නිරූපණය කරන්නේ බිඳුවේ යගේ නේද? ඊළඟට 1 ඊළඟට 2 ඊළඟට 3 ඊළඟට 4 ඊළඟට 5 ඊළඟට 6 අන්තිමට 7. ඒ කියන්නේ අවස්ථා 8යි. එතකොට පළවෙනි එකට ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේකට දාන්න ඕනේ මෙහෙම බිඳු 3ක් දාන්න ඕනේ. කිසි ගැටලුවක් නැහැ. දෙවෙනි එකට ඔයගොල්ලෝ බිඳු 2යි මෙතන එකක් දාන්න ඕනේ මොකද මෙතන එක නිරූපණය කරන්න ඕන නිසා මේකෙන් දැන් දෙක නිරූපණය කරන්න නම් ඉතින් ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙතන දෙකේ බලය කියන්නේ 4යිනේ ඒකට බිඳුවක් දානවා දෙකේ එකේ බලය කියන්නේ 2 නම් ඒකට එකක් දානවා දෙකේ බිඳුව කියලා කියන්නේ 1යිනේ ඒකට ඒකට බිඳුවක් දානවා හරිද දැන් 3නේ එහෙනම් බිඳුවයි 1යි 1යි ඊට පස්සේ තියෙන 4නේ එහෙනම් 1යි බිඳුවයි බිඳුවයි ඊළඟට 5නේ ඔයගොල්ලෝ නිරූපණය කරන්න තියෙන්නේ. එහෙනම් 1යි බිඳුවයි 1යි. මොකද අපි මේකට එකක් දැම්මේ. දෙකේ බලය 4යි 1යි. තව එකක් ඕනනේ. එහෙනම් ඒක දෙකේ බිඳුවේ තීරුවෙන් ගත්තා. ඊට 6යි. 1යි 1යි බිඳුවයි ඊළඟට අන්තිම එක එකේවා 3ක්. මේකේ අවුට්පුට් එක ගන්න නම් හරියම පහසුයිනේ. බිඳුවක් ඇවිල්ලා තියෙනවා නම් ඕනම කොටුවක් ඇතුලේ ඒ පේලියේ දිගට එන්න ඕන බිඳුවයි. එනවාදී ඔක්කොම මේක බිඳුවයි මේක බිඳුවයි මේක බිඳුවයි බලන්න දෙයක් ඇත්තම නැහැ AND ගේට් එකේදී හැබැයි හොඳේ වෙන ඒ වගේ නම් බෑ මෙතන බිඳුවයි 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 එකයි
AND ద్వාරය ඔන්න ඕක තමයි එතන තියෙන output. දැන් මම ඔයගොල්ලන්ට කිව්වනේ මේකේ මම තව ලේසි ක්‍රමයක් කියලා දෙනවා කියලා. ඒකත් ඔතනින් අහගන්න. Tamanට කැමති ඕනම ක්‍රමයකින් කරන්න. සාමාන්‍යයෙන් හැබැයි O level වලදී ඔයාලට එන්නේ නැහැ මේ තරම් ලොකු ගේට් එකක්. එනවා නම් එන්නේ පින් දෙකේ ගේට් එකක්. ඒ කියන්නේ ආදාන දෙකක්. මම දැන් පුරවන හැටි කියලා දෙන්නම්. දැන් මේ දෙකේ බිඳුවේ තීරුව කියලා කියන්නේ හැම වෙලෙදිම එකයි අගය. දෙකේ බිඳුවේ එතනතොට මේ පේලිය පල්ලෙහාට දිගටම නිරූපණය වෙන එක ඒවා. දෙකේ එකයි කියන්නේ දෙකයි. දෙකේ දෙකයි කියලා කියන්නේ 4යි. එහෙනම් ඔයගොල්ලෝ දන්නවා දැන් මේකේ මුල්ම පේලිය ඔයගොල්ලෝ හැමෝම දන්නවා. කිසි ගැටලුවක් නැහැ. මුල්ම පේලිය බිඳුවේ 3ක්. දැන් ඊළඟට මේ තීරුව පුරවගෙන යත අපට. මේකේ එතන තියෙන එකයිනේ. එකේ බිඳුවක් කියන්නේ එකයි. එහෙනම් බිඳුවේ පේලියෙන් පස්සේ එකේ ඉලක්කමයි. ආයි බිඳුව. ආයි එක. ආයි බිඳුව. ආයි එක. ඒ රටාවක් තියෙනවා. බිඳුවයි එකයි බිඳුවයි එකයි බිඳුවයි එක. ඒ කියන්නේ මෙතන එකක් නේ. ඒ කියන්නේ එකක් කර එකක් බිඳුවක් දාලා යනවා පල්ලෙහාට. දැන් මෙතන දෙකක් නේ. එහෙනම් බිඳු දෙකයි බිඳු දෙකයි එකේව දෙක. ආයි බිඳු දෙකයි එකේවා මෙතන බිඳු 4යි දැන් ඒකවා ඔන්න ඔහොම තමයි ඔක පුරව ගැනීම ලේසි ක්‍රමයක් විදිහට තියෙන්නේ. ඔන්න ওই විදිහට ඕගලන්ට ඕනම ට්‍රික් ටේබල් එකක් ලොකු එකක් පුරව ගන්න හැකියාව තියෙනවා. මම හිතනවා ඉතින් ඕගලන්ට මේ කියපු දේ පැහැදිලි ඇති කියලා. මම කියපු ක්‍රම දෙකෙන් ඕගලන්ට කැමති ඕනම ක්‍රමයක් පාවිච්චි කරන්න. හැබැයි මේ මතක තියාගන්න පුළුවන්. බිඳුවයි 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 එකයි එකයි බිඳුවයි එකයි එකයි. එතරම් මතක තියාගන්න. ඔව් කියන්න. කවුද හංසිද? හරි අපි ඊළඟ කොටසට යමු. දැන් ඔව් ඉක්මනට කියන්නේ. ඔයා දැනට ටෙක්ස්ට් බුක් එක අරගෙන ළඟට තියාගන්න. ටෙක්ස්ට් බුක් එකෙන් පොඩ්ඩක් බලලා අඳ ගන්න. දැන් ඔයාගේ වැඩේ හදන්න ගියොත් අනික් කට්ටියට ප්‍රශ්නයක් වෙනවා. මොකද අනික් කට්ටියට ස්ක්‍රීන් එකේ අවුලක් කරලා නැහැ. මම ඔයාට මේ වැඩේ හදලා දෙන්නම් ඉස්සරහට කතා කරලා. හොඳේ? දැන්ට පොඩ්ඩක් ටෙක්ස්ට් බුක් එක ගන්න. එතන ඩ්‍රොයින් එක අඳ ගන්න ලේසි ඔයාට. ඒක තියෙනවා ඒක. නැත්තම් ඔයාට මුකුත් කරගන්න හම්බෙන්නේ නැහැ. මම අර ඉස්සෙල්ලා chat එකෙත් ඔයාට දැම්මා මේ පේන්නේ නැහැ කියලා කිව්ව නිසා මේ පින්තූරේ. දැන්ට ඔයා අර විදිහට කරමු නැත්තම් ඔයාගේ මොකක් හරි ඔය පොඩි අවුලක් තියෙනවා මාට හිතා ගන්න බෑ මොකක්ද කියලා ඒක හදන්න ගියොත් දැන් වෙලා යනවා. අපි ඒ නිසා පාඩම කරලා ඉවරලා ඒක බලමු. දැන්ට ටෙක්ස්ට් බුක් එක ළඟ තියාගන්න. හරි ඊළඟට ඔයගොල්ලෝ මෙන්න මෙහෙම ලියා ගන්න අලුත් රූල් එකෙන් ලියා ගන්න. AND ద్వාරයට අදාළ AND ద్వාරයට අදාළ විද්‍යුත් පරිපතය AND ద్వාරයට අදාළ විද්‍යුත් පරිපතය හරි අපි ආපහු ස්ක්‍රීන් එක මම ෂෙයා කරන්න මම හිතනවා දැන් ගැටලුවක් නැති වෙයි සමහරට. හරි. දැන් ඔන්න ඔයාලගේ මේ විද්‍යුත් පරිපතය අපි අඳින්න හදන්නේ. ඔයගොල්ලෝ දැන් මේකේ ට්‍රූත් ටේබල් එකක් දන්නවා අඳගත්. ඔයගොල්ලෝ හැමෝම අඳගත්තා මෙහෙම A මේ පැත්තට B ගත්තා ඔයගොල්ලෝ A.B කියලා අරගෙන මේ පැත්තට AB කියලා ගත්තාම ඔයගොල්ලෝ මේ පළවෙනි අවස්ථාව බිඳුවයි බිඳුවයි කියලා ගත්තාම මෙයත් බිඳුවක් වුණා. දෙවෙනි අවස්ථාව බිඳුවයි 1යි මෙයත් බිඳුවක් වුණා. ඊට පස්සේ ආපහු 1යි බිඳුව ඒකත් එක බිඳුවක් වුණා. අවසානයේ 1යි එකක් ගත්තාම එකක් වුණා. ඕක තමයි අවගොන්ට ආපු අවස්ථාව. එහෙනම් මෙතන මේ A කියන එක එක ස්විච් එකක් විදියටත් B කියන එක එක ස්විච් එකක් විදියට ගත්තොත් ස්විච් දෙකම ඕෆ් කරාම බල්බයක් පත් වෙලා නැහැ. ස්විච් දෙකෙන් එකක් දැම්මත් බල්බයක් පත් වෙලා නැහැ. එහෙනම් ස්විච් දෙකම දැම්මොත් විතරයි බල්බයක් පත් වෙලා තියෙන්නේ. අපි එහෙනම් මේක මෙහෙම අදිමු පරිපතය
මෙහෙම දාමු බල්බ් එකක් මෙතනට. ඔයගොල්ලෝ දන්නවනේ විද්‍යුත් පරිපථ අඳිනකොට පොඩි පොඩි සිම්බල්ස් පාවිච්චි කරනවානේ අපි. ඔන්න ඔහොම සිම්බල් එකක් තමයි අපි මේකට අපි බල්බ් එක පෙන්වන්න මේ වගේ පොඩි කතරයක් ගහනවා. ඒ විද්‍යුත් පරිපථ අඳිනකොට ක්‍රමවේදයක් තියෙනවා. ඊට පස්සේ අපි මෙතන බැටරි දෙකක් සම්බන්ධ කරනවා මෙහෙම. එතකොට බැටරියේ ඍණාග්‍රයයි ධනාග්‍රයයි. ආයි ඍණාග්‍රයයි ධනාග්‍රයයි. ඒතර මේක ඒ විදිහට බැටරි දෙකක් අපි එහෙම සම්බන්ධ කරනවා. දැන් එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ බල්බ් එක පත් වෙනවා. ඇයි? මෙතනින් කරන්ට් එකක් මේ පැත්තෙන් ඇවිල්ලා බල්බ් එකට ඇතුල් වෙනවා. මේ පැත්තෙන් කරන්ට් එකක් කොහොම දිගට ඇවිල්ලා මේ බල්බ් එක මේ පැත්තෙන් ඇතුල් වෙනවා. ඒ නිසා මේක පත් වෙනවා. අපි මේකට කියනවා පරිපථයක් කියලා. දැන් අපි මේක ඇන් ద్వාරයට අදාළ කරගන්න නම් අපිට මෙන්න මෙතෙන්ට ඇන් ద్వාරයට අදාළ මෙන්න මෙතෙන්ට අපි දානවා මෙහෙම ස්විච් දෙකක්. එහෙනම් මෙතෙන්ට දානවා අපි මේ විදිහට ඩොට් එකක් දාලා පොඩි ඉරක් දාලා ඔන්නම ස්විච් එකේ සිම්බල් එක කොහොම ආවි පෙන්නන්නේ. මෙතෙන්ට පොඩ්ඩක් කොහොම මෙතෙන්ට දානවා. එහෙනම් මේක A ස්විච් එක මේක B ස්විච් එක. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ දෙකම විවෘත කරලානේ තියෙන්නේ. එහෙනම් මෙන්න මේ අවස්ථාව තමයි නිරූපණය වෙන්නේ. බිඳුවේ අවස්ථාව. ඒ කියන්නේ මේක පත් වෙන්නේ නැහැ. දැන් ඊළඟ අවස්ථාවේදී A බිඳුවයි B එකයිනේ. එහෙනම් B එක අපි පොඩ්ඩක් වහලා බලමු මෙහෙම. මේක පොඩ්ඩක් මෙන්න මෙහෙම කරලා බලමු. ඔන්න දෙවෙනි අවස්ථාව නිරූපණය වෙනවා. බිඳුවයි 1යි. ඒත් මේක පත් වෙන්නේ නැහැ. මෙතනින් කරන්ට් එක එන්නේ නැහැනේ. එහෙනම් අපි ඊළඟට තුන්වෙනි අවස්ථාව බලමු. මේක තුන්වෙනි අවස්ථාවේදී මෙයාව මෙහෙම වහලා නමුත් මෙයාව ඇරලා. එතකොට ඒත් මේක පත් වෙන්නේ නැහැ. අපි බලමු හතරවෙනි අවස්ථාව. මෙන්න මේ විදිහට දැම්මම ඕගොල්ලන්ට පේනවා මේ බල්බ් එක පත් වෙනවා කියලා. එහෙනම් ඕගොල්ලන්ට මේ කැමති ඕන අවස්ථාවක් අඳින්න පුළුවන් පරිපථය සම්පූර්ණ කරගන්න. හරි. අපි දැන් AND ගේට් එක ඉවරයි ආ. දැන් මාතෘකාව ලියන්න O ద్వාරයක. O ద్వාරය. AND ద్వාරය ඉවරයි. ඊළඟට ලියාගන්න මාතෘකාව O ద్వාරය. ඔයාලගේ අච්චු පොතේ O ద్వාරය තියෙනවා මේ 120 වෙනි පිටුවේ. ඒක තියෙන ටික ඔයගොල්ලෝ ටිකක් බලාගමු මේ විදිහට මම කියලා දෙන්නම්. හරිද? O ద్వාරයේ සාමාන්‍යයෙන් ගත්තොත් අවම ආදානයන් දෙකයි තියෙන්නේ. O ద్వාරයේ අවම ආදාන දෙකයි අපිට හම්බ වෙන්නේ. විනාඩියක් ඉන්න මම මේ කොපි කරලා ගන්නකම් මේ පැත්තට. right. මෙන්න මේ වගේ ద్వාරයක් තමයි O ద్వාරයක් කියලා කියන්නේ. මේකෙත් අපිට අවම ආදාන දෙකයි තියෙන්නේ. ප්‍රතිදාන අවස්ථා එකයි තියෙන්නේ. දැන් මේක හංසිට පේන්නේ නැති කිව්ව ඉඳ මම chat එකේ දාන්නම්. එතකොට ඒක යාට බලා ගන්න පුළුවන් වෙයි. හරි. එතකොට අවම ආදාන දෙකයි
ප්‍රතිදාන එකයි තියෙන්නේ. එතකොට මේකෙන් සිද්ධ වෙන්නේ මොකක්ද දන්නා පුතේ? ඔයගොල්ලෝ ලබා දෙන ආදානවල එකතුවක් තමයි මේකේ ප්‍රතිදානය කරන්නේ. ඕද්වාරයේ. එහෙනම් එකතුව ප්‍රතිදානය කරන අපි මේකේ දාන ලකුණ පාවිච්චි කරනවා. එහෙනම් ලියා ගන්න ඕද්වාරයේ අවම ආදානයන් දෙකක් වන අතර ඕද්වාරයේ අවම ආදානයන් දෙකක් වන අතර ප්‍රතිදාන අවස්ථා එකකි. ලබා දෙන ආදානයන් වල එකතුවක් ප්‍රතිදානය කරයි. ඒ සඳහා ධන ලකුණ භාවිතා කරයි. ඊළඟට ලියන්න ඕද්වාරයට අදාළ සංකේතය සිම්බල් එක ඕද්වාරයට අදාළ සිම්බල් එක ඔය පින්තූරේ අඳගන්න මේ ඔන්න මම මේ පින්තූරය ආපහු කොපි කරලා දැම්ම හාන්සි බලා ගන්න මම PNG එකක් දාලා තියෙ ඕක කියලා. ඒක උඩ ක්ලික් කරාම පෙනේවි. අනිත් කට්ටියට මගේ ස්ක්‍රීන් එක පේන නිසා ඒගොල්ලෝ ස්ක්‍රීන් එකෙන් ඇඳගන්න. හරි නේද? හරි. දැන් අපි මේකේ ඉස්සෙල් ලියා ගන්න ඊළඟ රූලේ ඕද්වාරයට දාලා සත්‍යතා වගුව කියලා ලියලා අපිට අග්ගාලා අඳිමු. දැන් හැමෝමත් එක්ක එකතු වෙලා අඳිමු. A තීරුව B තීරුව A ධන B තීරුව ඕද්වාරය නිසා. එතකොට මේ පැත්තේ ටිකක් ඔහම ගහන්න ඉවි ටික අවස්ථා හතරයි. මොකද හේතුව අපේ තියෙන ඉන්පුට් දෙකක් නිසා. ටක් ගාලා පුරව ගන්න පුළුවන් අපිට දැන් ඉන්පුට් පැත්ත. ඔයගොල්ලෝ දැන් ඒක දන්නවා 0.1 1 ඒ ධන B නිසා මෙතන 0.1 එකතු වුනහම 1යි 1.1 එකතු වුනහමත් 1යි
එකයි එකතු වුණාමත් එකක් දාන්න. ඔන්න ඕක තමයි අවසාන අවුට්පුට් එක වෙන්නේ. හරි. විද්‍යුත් පරිපාලනයත් අපි මේ විදිහට අරගමු. දැන් මෙතන ඔයගොල්ලෝ ගේට් ස්විච් එක දානකොට දාන්න වෙන්නේ සමාන්තරව. ඉස්සෙල්ලා අපි දැන් මේ ශ්‍රේණිගතවනේ. එහෙනම් අපි මෙන්න මෙහෙම ඕනේ මේක දැන් අදින්න. පොඩි වෙනසක් කරනවා මේකේ ස්විච් දෙකට. මෙහෙමත් එකක් කොහොම දානවා. මේ පැත්තෙන් එක දාන්න. ඕන්න ඔහොම දාන්න. මෙතන එක ස්විච් එකක්. මෙතනට එක ස්විච් එකක්. මේක A කියලා දැම්මොත් උඩ ස්විච් එක, යට ස්විච් එක B. ඔන්න ඕක තමයි AND ද්වාරය තියෙන්නේ. ඒතර ඔයගොල්ලෝ පේනවා දෙකම දැම්මත් පත් වෙනවා, දෙකෙන් එකක් දැම්මත් පත් වෙනවා. දෙකම ඕෆ් කරොත් පත් වෙන්නේ නැහැ. සර් මට පේන්නේ නැහැ. ඔයාට පේන්නේ නැති වෙන්න හේතුවක් නෑ. අනිත් අයට පේනවද? නෑ සර් මට ඔයාට හංසිට ඇතුලේ දැන් පේනවා. දැන් ඔයාට ඉස්සෙල්ලා පේනවනේ මස්ලි. දැන් පේන්නේ. පොඩයි. හරි. ඔක්කොටම පේන්නේ නැත්නම් ටිකක් නෑ. දැන් පේනවද? ඔව් සර්. දැන් පේන්නේ. දැන් හරි. ට්‍රූත් ටේබල් එක අඳපු හැටි පැහැදිලි වෙන්නේ නැතිනේ AB ඒ වල බිඳුව වුණාම එයා එකතු වුණාම බිඳුවයි 0.1 එකතු වුණාම 1යි 1.1 කොහොම තමයි එන්නේ මේ ඔයාලට මේ මම ඇඳපු ඩයග්‍රෑම් එක පේනවා ඇති විද්‍යුත් පරිපථය ඒක පල්ලෙහාන් ඇඳගන්න. ඒකේ තියෙන්නේ ස්විචස් දෙකක් සමාන්තරව යොදලා තියෙනවා. මේකද ගන්න ඕනද සර්? ඔය දෙකම ඇඳ ඔය තුනම දැන් ඔය ඉස්සර ඩයග්‍රෑම් එක ඇඳලා ඊට පස්සේ ට්‍රූත් ටේබල් එක ඊට පස්සේ විද්‍යුත් පරිපථය ඇඳ ගන්න ඕනේ. වෙලා ගන්න නැතුව ඇඳ ගන්න.
හරි. එහෙනම් මේකේ අපි O gate එකක් ඉවරයි. අපි ඊළඟට ලියා ගන්න එහෙනම් අනුමාත්‍රකාවක් not द्वारे. not not द्वारे capital වලින් ලියන්න not द्वारे. චුට්ටක් සඳහන් කරගන්න not द्वारेදී ආදානයන් එකක් වන අතර not द्वारेදී ආදානයන් එකක් වන අතර ප්‍රතිදානයන්ද එකකි. ලබා දෙන ආදානයන්ගේ අනුපූරක අවස්ථාව එනම් නැත යන බව නිරූපණය කරයි. ඒ දැක්වීම සඳහා over the bar ඒ over the bar කියන එක මේ වගේ මේ පොඩි ඉරක් ඇඳගත්තා නම් ඇති හොඳේ මේ මෙහෙම ඇඳ ගන්න පොඩ්ඩක් මේ වගේ චූටි ඉරක් උඩ මෙහෙම පොඩි ඉරක් අඳ ගන්න ඩෑෂ් එක මෙහෙමයි. ඒ කියන්නේ මේ over the bar එක මම ඕකට පෙන්නන්නම් මේ දැන් අපි අදිනකොට මේ ඒ අකුර ලියලා over the bar ලියනවා නම් අපි කරන්නේ මේක උඩින් පොඩි ඉරක් මෙහෙම ගහනවා. නැත්නම් ඩෑෂ් එක නම් මෙහෙම ඒ අකුර ලියලා මෙහෙම පැත්තෙන් පොඩි මෙහෙම ඉරක් ගන්නවා. ඔය දෙකම තමයි අපි කියන්නේ over the bar යන සංකේත භාවිතා කරයි. ඊළඟට මේ not ద్వාරයේ සිම්බල් එක ඇඳ ගන්න. not ద్వාරයේ සිම්බල් එක සංකේතය ඇඳ ගන්න. මම අඳපු විදිය තියෙනවා ඔයගොල්ලන්ට පේනවනේ නේද? අඳපු විදිය. මෙතනින් මෙහෙම එකක් තියෙනවා. ඔන්න ඕක.
හරි නේද? දැන් මේකේ ට්‍රුත් ටේබල් එක අපි අඳිමු. දැන් ඔයගොල්ලන්ට පේනවා මේකේ ආදාන අවස්ථා 1යි තියෙන්නේ. එහෙනම් දෙකේ බලය එකක් සමානයි 2යි. එහෙනම් මෙතනින් අපි A ගත්තා ඔහම මේ පැත්තට අපි ගත්තා A බාර්. A බාර්. කොහොම ලියාගත්තා. right A බාර් මේ විදිහට අපි මේ ටේබල් එක හදාගත්තා. හරිනේ. දැන් මෙතන බිඳුව අවස්ථාව මෙතන එක අවස්ථාව. එහෙනම් පළවෙනි අවස්ථාව බිඳුව වුණාම මේකට බිඳුවක් දාන්න. දෙවෙනි අවස්ථාව එක වුණාම මෙතනට එකක් දාන්න. එච්චරයි අපි කරන්නේ. හරිද? ඊට පස්සේ මේක ප්‍රතිලෝම විරුද්ධ පැත්තනේ අපි ලියන්න ඕනේ. මෙතනින් බිඳුවක් දැම්මම මෙතනින් පිට කරන්න යා එකක්. මෙතනින් එකක් දැම්මම යා පිට කරන්න බිඳුව. ඒක විරුද්ධ පැත්ත. ට්‍රුත් ටේබල් එක අරගස්. not ద్వාරයේ සත්‍යතා වගුව. not ద్వාරයේ සත්‍යතා වගුව කියලා ඒක අරගන්න. හරි. ඒකේ දැන් ඊළඟට අපි බලමු ඒකේ විද්‍යුත් පරිපථය යන ගන්න බලමු. මම මේ සිම්බල් දෙක ප්‍රතිදින මකන්න දැන් ඔයගොල්ලෝ ඒක පුරුදු ඉන්නේ ඔයගොල්ලෝ. දැන් අපි මේකේ විද්‍යුත් පරිපථය අඳිනවා. ඒකේ පොඩි වෙනසක් කරන්න පුතේ අපි මොකද ඒක පොඩ්ඩක් අර වෙනස් වෙන නිසා මෙන්න මේකයි ඒක වෙන වෙනස. මෙතනට බල්බයක් අපි දානවා. ඔය විදිහට. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේක බල්බ් එක දැම්මහම ඔන්න ඔහම හිතන්නකෝ දැන් ඔන්න බල්බ් එකක් තියෙනවා. ඊළඟට අපි මෙතනට දානවා මේ බැටරි දෙකක් දානවාම. right? එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ බැටරි දෙක මෙතන බැටරි දෙක දැම්මහම දැන් මේ බල්බ් එක පත් වෙනවා. දැන් ඔයගොල්ලෝ බලන්න මේ සතතා වගුව අනුව ස්විච් එක දැම්මොත් බල්බ් එක නිවෙන්න ඕනනේ. ස්විච් එක ඕෆ් කරොත් බල්බ් එක පත් වෙන්න ඕනේ. එහෙනම් අපි කරන්නේ මෙන්න මෙතෙන්ට සම්බන්ධයක් දෙන ওই විදියට. දීලා මෙන්න මෙතෙන්ට ස්විච් එකක් දානවා. දැන් මේකේ ස්විච් එක දැම්මොත් බල්බ් එක නිවෙනවා. ඇයි මේක ෂෝට් වෙනවනේ. ඔන්න ඔහොම ඉදකුයි මෙතන දාලා ස්විච් එකක් දාගන්නවා. එතකොට අපි දානවා මේක A ස්විච් එක. එක ස්විච් එකයි තියෙන්නේ. තව පොඩි වැඩක් අපි කරනවා. මෙන්න මෙතෙන්ට අපි ප්‍රතිරෝධයක් දාගන්නවා. ඒක දාන්නේ මේ ඇත්තටම කියවනම් අපගේ ආරක්ෂාවට මොකද බැටරි එහෙම මේ ෂෝට් වුණොත් එහෙම පුපුරන්න පුළුවන්. ඒ වගේම බල්බ් එකේ ආරක්ෂාවත් ඒකෙන් එනවා. ප්‍රතිරෝධක ලකුණක්. ඒක මේම අර ඔයගොල්ලෝ දැකලා ඇති ප්‍රතිරෝධක ලකුණ කොහොමද ඇති? ඔන්න ඔහොම එකක් තියෙන ප්‍රතිරෝධක ලකුණ වලට. ඔන්න ඕක තමයි දැන් දාලා තියෙන්නේ මම. දැන් ඒක අඳගන්න.
හරි. එතකොට අපි මූලික තර්කන ද්වාර ටික ඉවරයි ඔක්කොම. මේ ඊළඟට අපි නම් ලියාගෙන අනුමාත්‍රකාවක් සංයුක්ත තාර්කික ද්වාර. සංයුක්ත තාර්කික ද්වාර. ලියන්න සංයුක්ත තාර්කික ද්වාර සෑදෙන්නේ මූලික තාර්කික ද්වාර දෙකක් සංයුක්ත තාර්කික ද්වාර සෑදෙන්නේ මූලික තාර්කික ද්වාර දෙකක් එකතු වීමෙනි. එකතු වීමෙනි. ප්‍රධාන වශයෙන් සංයුක්ත තාර්කික ද්වාර ප්‍රධාන වශයෙන් සංයුක්ත තාර්කික ද්වාර දෙකක් වේ. එනම් නැන් ද්වාරය NAND නැන් ද්වාරය සහ නෝ ද්වාරයයි NOR නැන් ද්වාරය සහ නෝ ද්වාරයයි අපි දැන් මුලින් අනුමාත්‍රකාව ලියා ගන්න නැන් ද්වාරය යන මෙම ద్వාරය n ద్వාරයේ ප්‍රතිදාන අවස්ථාවට not ద్వාරයක් එකතු වීමෙන් සෑදේ. මේ රූප සටහන් දෙකම ඇඳගන්න. උඩින්ම තියෙන රූප සටහනේ ඔකට පෙන්වලා තියෙන්නේ මේ දෙක හැදෙන විදිය. පල්ලෙහා රූප සටහනෙන් තමයි නිශ්චිත සිම්බල් එක පෙන්වන්නේ. ඒක අර පොඩ්ඩක් වෙනස් කරලා දාලා තියෙනවා. නොට් එක බිංදුව විතරක් දාලා තියෙනවලු. නොට් එක අතන කෙලවරටම එකතු කරලා බිංදුවක් විදිහට දාලා තියෙනවා. විභාගයට ගොඩක් දුරට එන්නේ පල්ලෙහා රූප සටහන. සමහර අවස්ථාවලදී උඩ රූප සටහනත් ඔබට දකින්න හම්බ වෙනවා විභාග ප්‍රශ්න පත්‍රවල.
right ඒක ඇඳලා ඉවරුණාන් පස්සේ ලියා ගන්න අලුත් රුලකින් සත්‍යතා වගුව නැන්ද්වාරයේ සත්‍යතා වගුව හරිම ලේසි. ඔන්න ඔහොම අපිට තීරු ටිකක් ගහගත්තා නම් ගොඩක්ම පැහැදිලිව අඳ ගැනීමේ හැකියාව තියෙනවා. අවස්ථා 4යි. පුරවා ගැනීමේදී බිඳුවයි පළවෙනි අවස්ථාව, ඊළඟ අවස්ථාව බිඳුවයි 1යි, ඊළඟ අවස්ථාවේ බිඳුවයි 1යි, ඊට පස්සේ 1යි බිඳුවයි, ඊට පස්සේ 1යි 1යි. මේ පැත්තට ඔයගොල්ලෝ පුරව ගන්නවා බිඳුවයි 1යි, එතනට 1යි not අවස්ථාව නිසා 1යි අන්තිමට බිඳුවක් දාන්න. ඔන්න ඕක තමයි අවුට්. හරි අපි යාගේ මේව එක අඳගමු මේ ඊළඟ ලියාගන්න විද්‍යුත් පරිපථය. එයාගේ විද්‍යුත් පරිපථය ඒකත් අපි අඳගමු. මෙන්න මෙහෙම අඳින්න වෙනවා අපිට. ස්විච් එක හරියට අඳගන්න. කොහොනේ ස්ක්‍රීන් ගන්න බලන්න. කාලය ඇති වෙවි නේද?
හරි දැන් ඊළඟ ලියා ගන්න නෝද්වාරය. ඊළඟ නෝද්වාරය ලියා ගන්න. නෝද්වාරය. එතකොට මෙතන මම පොඩ්ඩක් වෙනස් කරලා පෙන්නන්නම් මම කොහොම මේකම මම පොඩ්ඩක් වෙනසට අඳිනවා හොඳේ. මෙහෙම ලියාගමු මේ නෝද්වාරයේ සෑදෙන්නේ ඕද්වාරයේ නෝද්වාරයේ සෑදෙන්නේ ඕද්වාරයේ ප්‍රතිදාන අවස්ථාවට not ద్వాරයක් එකතු වීමෙනි. ඒකේ නියම රූපය දෙන්නන්නේ පල්ලෙහා එකෙන් ඒක ඔයගොල්ලෝ එක අතන ගන්න. හරිනේ. රූප සටහන් දෙක හරි. ඊට පස්සේ තියාගන්න ට්‍රූත් ටේබල් එක අපි මේ විදිහටම ගමු මේකෙන්ම ගමු. ඊට පස්සේ තියාගන්න සත්‍යතාව අගුව. මම මේකම වෙනස් කරලා ගන්න නැත්නම් වෙලා යනවා අඳින්න. ඔයගොල්ලෝ ඒ විදිහටම අඳගමු. මෙතන ඒක දැම්මා මෙහෙම. A ධන B. A ධන B. මෙතෙන්ට ධන ලකුණක් දාන්න. A ධන B වල බාහිර. එතකොට ඔයගොල්ලෝ දන්නවා A ධන B වුණාම එතනට එකක් දාන්න. එතන බිඳුවයි ඒ දන B වලදී එතනටත් එකයි. එහා පැත්තේ බිඳුවට එකක් දාන්න. අනිත් ඒවා ඔක්කොටම බිඳුවා. මෙතන අඳිනකොට පොඩි වෙනසක් කරන්න මේ විදිහට.
මේ පැත්තේ A ස්විච් එක, මේ පැත්තේ B ස්විච්. හරි. දැන් මේ අනුව ඔයගොල්ලන්ට පේනවා මේ ස්විච් දෙකම ඕෆ් කරොත් විතරයි මේ බල්බ් එක පත් වෙන්නේ. ස්විච් දෙකෙන් එකක් දැම්මත් අනිවාර්යයෙන්ම බල්බ් එක නිවෙනවා. දෙකම දැම්මත් නිවෙනවා. එකක් දැම්මත් නිවෙනවා. හරි ප්‍රමාණවත් ඇති කියලා විශ්වාස කරන දැන් ඇති නේද මේ තව චුට්ටක් තියෙන එකක් ඉවර කර ගන්න ඕනේ. හරි දැන් ඕගොල්ලන්ට මම මේ තාර්කික ద్వාර පහක් ඉගන්නවා. මුලින්ම AND එකයි NOT එකයි AND එකයි O එකයි NOT එකයි ඉගන්නවා. ඊට පස්සේ අන්තිමට දැන් ඉගන්නවා ඕගොල්ලන්ට NO එකයි NAND එකයි. ඔය තාර්කික ద్వාර පහේ සිම්බල් පහයි, ට්‍රූත් ටේබල් පහයි, විද්‍යුත් පරිපථ පහයි අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඒක මතක තියාගන්න ලේසිම ක්‍රමය තමයි ඕක පොඩ්ඩක් ලොකු කොලයක ඇඳලා පේන තැනක පොඩ්ඩක් ගහලා තියන්න. ඒක ටික කාලයක් යනකොට ඕක හොඳට පොඩ්ඩක් මතක හිටිනවා. නැත්තම් ඕගොල්ලන්ට ඕක අමතක වුණොත් මාර ප්‍රශ්නයක් වෙන්නේ. හරි. අපි ඊළඟට ලියා ගන්න අනුමාත්‍රිකාවක් ලියන්න මේ අනුමාත්‍රිකාවක් ලියා ගන්න මේ බූලීය ප්‍රකාශයකට අදාළ තාර්කික පරිපථ නිර්මාණය. බූලීය ප්‍රකාශයකට අදාළ තාර්කික පරිපථ නිර්මාණය. එහෙනම් පළවෙනි උදාහරණය ලියා ගමු. ලේසි උදාහරණයක් ගමු. ලියන්න උදාහරණ 1 A dot B ධන B dot C. A dot B ධන B dot C. දැන් මේකට ඔයගොල්ලෝ තාර්කික පරිපථයක් අඳින්න හදන්නේ. දැන් ඉස්සෙල්ලම තේරුම් ගන්න මේ ద్వාරයේ ඔයගොල්ලන්ට මේ දීප බූලිය ප්‍රකාශයේ මම ඔයගොල්ලන්ට පොඩක් පැහැදිලි වෙන්න ඕන නිසා වෙන පාටකින් චූටි ලකුණක් දාලා පෙන්නන්නම්. මෙන්න මෙතන මේ දෙන්න දිහා බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා මේ AND ద్వාරය. මේ දෙන්න දිහා බැලුවොත් ඔයගොල්ලන්ට තියෙනවා මේකේ AND ద్వාරය. එහෙනම් AND ద్వාර දෙකක් එකතු වෙලා තිනවා O ద్వාරයකින්. එහෙනම් අපි මේක අඳින්නේ මෙහෙමයි. ඉස්සෙල්ලා මේ AB AND ద్వාරය අඳගමු. ඔන්න අපි A කියන එක ගත්තා මෙතනින්. ඔන්න B ගත්තා අපි මෙතන. ඔන්න ඉන්පුට් දෙකයි. AND ద్వාරය. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා මෙතනින් ආයේ B තියෙනවා. එහෙනම් මෙතන B තියෙනවානේ. ඒ නිසා මෙතනින් B පල්ලයට මෙහෙම අරන් ගිහිල්ලා එතනින් B ආපහු ගන්නවා. ඊට පස්සේ C කියන එක අලුතෙන් දෙන්න ඕනේ අපි. C දෙනවම. අන්න දෙවෙනි AND ద్వාරයත් ඇඳවමු. ඊට පස්සේ O ద్వාරයක්නේ. එහෙනම් මේකෙන් එන අවුට්පුට් එකයි මේකෙන් එන අවුට්පුට් එකයි අපි O ద్వාරයකින් අතුල් කරමු. හරිද? එතකොට මෙතන හැම වෙලෙදීම මේ හැම ద్వාරයකම අවුට්පුට් එක ලියන්නේ. දැන් මෙතන ලියන්න A.B කියලා. මෙතන ලියන්න B.C කියලා. එතන ඔයගොල්ලෝ මේක පැහැදිලි. ඊට පස්සේ B මෙතනින් ඇතුල් වෙනවා A.B මෙතනින් ඇතුල් වෙනවා B.C. එහෙනම් මෙතනින් එනවා ඔයගොල්ලන්ට
A dot B ධන B dot C පිළිවෙලට ලියන්න උඩ පේලියෙන් එන්නේ A dot B නිසා ඉස්සෙල්ලා ලියන්නේ A dot B යට පේලියෙන් එන්නේ B dot C නිසා B dot C B ලියනවා ඔයාලට ඕන නම් මෙතනින් මෙහෙම වරහන් දෙකක් දැම්මට කමක් නැහැ මෙහෙම වරහන් දෙකක් දාන්න පුළුවන් දෙන්න වෙන වෙනම තියෙන නිසා ඒතර මැද ලකුණ ඔයගොල්ලන්ට පැහැදිලිව පෙන්වන්න පුළුවන් හරි ටක් ගන්න දෙක අපි තව එකක් කරලා ඊළඟ ටික මම ඔයාලට අභ්‍යාස ටිකක් දෙන්න. ඒ ටික කරලා මට දාන්න ඕනේ. දැන් මේකට ඕන නම් කොහොමද සතතාවව අඳින්න පුළුවන්. එතකොට ඒක අඳිනකොට A ගන්නවා මෙතනින් B ගන්නවා ඊට පස්සේ C ගන්නවා. එතකොට අවස්ථා 8යි මෙහෙම පල්ලෙහාට අවස්ථා 8ක් දාගෙන යනවා. එතන ලියනවා A.B තීරුව. එතකොට A.B විතරක් අඩි කරලා ඒ තීරුවේ ලියනවා. ආයි B.C විතරක් අඩි කරලා ඒත් මේ තීරුවේ ලියනවා. ඊට පස්සේ අපව අන්තිමට මේ දෙන්න එකතු කරලා මේ අන්තිම තීරුවේ ලියනවා A.B ධන B.C කිය. එහෙම ඔයගොල්ලන්ට අඳින්න පුළුවන් සත්‍යතාව වගේ. අපි දෙවෙනි එක ලියා ගනිමු දෙවෙනි ප්‍රශ්නේ. මම මේක මකනවා. අය දෙවෙනි එක ලියා ගමු. A bar dot B C පොඩ්ඩක් අමාරු කරලා කෙලින්ම එකක් දෙන්නම්. ඒක ලේසි. ධන C ධන D ඔහොම එකක් හරි අපි දැන් මේක අඳින්න පටන් ගමු ඉස්සෙල්ලා මේ පළවෙනි ගේට් එකේ තියෙන ABC කියන තුන නිසා අපි මෙහෙම අඳිනවා A මෙතනින් A ගන්නවා හැබැයි මතක තියාගන්න A බානේ ඒ නිසා මෙතන ඉස්සරහින් not එකක් දාගන්න වෙනවා ඔයගොල්ලෝ කොහොම A බා කරගන්නවා යාව ඊට පස්සේ තියෙන්නේ BC මේක තියෙන්නේ BC නේ එතකොට මෙතන මෙන්න මේකටත් මේ වරහණක් කොහොමද දාගන්නේ නැත්නම් මෙතන පොඩි ගැටලුවක් එනවා එහෙම වරහණක් දාගන්න A බා ඊට පස්සේ තියෙන්නේ BC එහෙනම් B C කියන්නේ එතකොට ඒක NAND ගේට් එකක් නේ එහෙනම් කෙලින්ම NAND ගේට් එකක් හරි මෙතන ඉස්සරහට බිඳුවක් දානවා හරිද එතකොට ඔන්න දැන් අපිට ආවා මෙතනින් තියෙනවා BC කියන NAND ගේට් එක ඇවිල්ලා මෙහෙ විදියට මෙතනින් තියෙනවා A බා ඇවිල්ලා එහෙනම් ඒ දෙන්න ආයි එකතු වෙලා තියෙන්නේ AND ගේට් එකේ ඔන්න ඔතනින් එකතු වෙලා තියෙනවා ඊට පස්සේ C කියන එකයි ඊට පස්සේ D කියලා තව එකක් තියෙනවා මෙතනින් D එතන no gate එකක් එහෙනම් මේක no gate එකක් මේ දෙන්නම යවලා තිනවා ආපහු O gate එක මොනෝක තමයි අවසාන එතෙන් එනවා B BC වල බා එක එතෙන්ට එනවා A bar dot BC වල බා එක මේ පැත්තෙන් එනවා C ධන D වල බා එක මේ පැත්තට එනවා
A bar dot BC bar ධන C ධන D වල y C ධන D හරි දැනලි ඉවරද හරි නේද right අපි මේ පොඩි අභ්‍යාස ටිකක් ලියා ගනිමු මේ ටික ලියා ගන්න හැමෝම පළවෙනි එක
හරි නේද? හරි ඕගොල්ලන්ට දැන් මම අභ්‍යාසය විදිහට මේ ප්‍රකාශන පහක් දුන්නා. මේ ප්‍රකාශන පහටම අදාළ ඒවා අඳින්න ඕනේ. ඇඳලා මේ ඔයාලා මට මගේ ඔයාලා ගෲප් එකට දාන්න මම ඒක බලන්නම් මේ විදිහට තමයි අපිට ත්‍රුට් මේවා ටික තියෙන්නේ. දැන් ඊළඟ දවසේදී ඔයගොල්ලෝ හැමෝම එකතු කරලා මට පොඩි කොටස් දෙකක් විතරයි කරන්න තියෙන්නේ. ප්‍රායෝගික අවස්ථා දෙක විතරයි. ඊට පස්සේ අපිට පටන් ගන්න තියෙන්නේ මෙහෙයුම් පද්ධති පාඩම. ඒ නිසා අපි ටිකක් යම් ප්‍රමාණයකට දැන් වැඩ කරලා තියෙන්නේ මේ හැබැයි මේ අද අපේ පාසලේ ළමයින්ගේ නම් බොහොම පැමිණීම බොහොම දුර්වලයි. මට ඉතින් මොකක් හරි තීරණයක් ගන්න වෙනවා. ඒ නිසා මම මේකට ඔයාලගේ වීඩියෝස් මුකුත් දාන්නේ නැහැ දැන්. ප්‍රශ්න පත්‍ර දාන්නෙත් නැහැ. මොකද ඒ ආපු ළමයින්ට විතරක් මම ඒ අවස්ථාව ලබා දෙන්නම් ඒ අවශ්‍ය විදියට. ඔයාලගේ නෝට්ස් ටික මට මේකට දාන්න. මේ කියන්නේ ඔයගොල්ලෝ හදපු අඳපු ඩයග්‍රෑම්ස් ටික ෆොටෝ ගහලා දාන්න. ඒක මොකද නැත්තම් මේ තේරුමක් නැති වෙනවා. ඒ නිසා අනික් අයට පණිවිඩ දෙන්න මෙහෙම පාඩම කරා මේ මෙන්න මේ විදිහ තමයි මම පාසලේදී කියලා දෙනවා විතරයි. ආයි නෝට් එකක් දෙන්නේ නැහැ. නෝට් ටික ඕගොල්ලෝගේ අරහා ලියා ගන්න කියන්නේ මොකද ළමයින් නැවත නැවතම නෝට් දෙන්න වෙලාවක් වෙන එකක් නෑ කොහොමද. දැන් ඉස්කෝලේ කවද පටන් ගන්න එක තාම තීරණයක් නෑ. එහෙනම් අද දවසේ මම පාඩම මෙතනින් ඉවර කරනවා. මෙතනට එනකම් මම අනිත් පන්ති වලත් කරලා ඉවරයි දැන්. ඒ නිසා අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඊළඟට. අපි ආපහු දවසකදී හම්බ වෙනවා. මම ඉක්මනින් ඩේට් එකක් දෙන්න.